නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පින්වත් දරුවනි, අදත් අපි පිරිත් අර්ථ වර්ණනාව තුළින් ඊට වැදගත් අර්ථ සම්පන්න පිරිත් දේශනාවක් ඉගෙන ගන්නවා. සාම්ප්‍රදායික පිරිවානා පොත් වහන්සේගේ දෙවන බණවර යටතට ගැනෙන අවසාන දේශනාව ඉසිගිලි සූත්‍රය. පසේ බුදුවරයන් වහන්සේලාගේ අසිරිමත් ජීවිතයේ තොරතුරු බිඳක්, උන්වහන්සේලාගේ චිත්තසංතානය පිළිබඳ තොරතුරු බිඳක් සඳහන් වෙන, උන්වහන්සේලාගේ නාම ගෝත්‍රයන් බොහෝ ප්‍රමාණයක් සඳහන් වෙන ඉසිගිලි සූත්‍රය අපි ඉගෙන ගන්න. අද මේ උතුම් පිරිත් අර්ථ වර්ණනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමය පින සිද්ධ කරගන්නේ මීට මාස 3කට පෙර මියගිය පිළිකුත්තුව බුත්පිටියේ විසූ ටිලිනා නිශ්ශංකහාමිනී මෑණියන්ට පින් අනුමෝදන් කිරීමටයි. නොම්බර 44/10 හල්පි මාවත කඳාන යන ලිපිනේ පදිංචි රංජනී පන්නල දියණිය, චන්ද්‍රරත්න පන්නල පුතණුවන් සහ බුද්ධිරත්න පන්නල පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා අද මේ ධර්ම දේශනාව කරවනවා. ඉතින් මේ පින් ටිලිනා නිශ්ශංකහාමිනී මෑණියන්ගේ පරලොව ජීවිතය සුවපත් බව පිණිස, සැපවත් බව පිණිස අනුමෝදන් වෙත්වා. අනිකුත් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා. සුජීවත් වාසය කරන සියලු දෙනාට සිත ශාන්තිය යහපත සැලසෙත්වා කියන අදහස පෙරදරි කරගෙන අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලැබුවේ. පින්තුනි, උතුම් පිරිවානා පොත් වහන්සේගේ පිරිත් ධර්මයන්ගේ අර්ථයන් අපි එකිනෙක පැහැදිලි කරගද්දී ඔබට වැටහෙනවා ඇති. මේ පිරිත් පොත අපි චූටි කාලේ ඉඳලා දැකලා තියෙනවා. දෝතට අරගෙන තියෙනවා. සජ්ජායනා කරලා තියෙනවා. නමුත් අපිට ඇයි මෙච්චර කාලයක් මේ පිරිත් දේශනාවන්ගේ අර්ථ තේරුම් ගන්නට බැරි වුනේ? ඉතින් ඒ සඳහා පසුතැවිලා වැඩක් නැහැ. දැන් ඔබට S2 පේනවා, කන් දෙක ඇහෙනවා. මේ මොහොතේ හරි දැන් මේ දේශනාව අහලා ඔබ සෑහීමකටපත් වෙන්න එපා. සෑහීමකටපත් වෙන්නේ නැතුව පිරිවානා පොත් වහන්සේ අරගෙන පාලියෙන් සිංහලෙන් නැවත කියවන්න. පාලියෙනුත් සජ්ජායනා කරන්න, සිංහලෙනුත් සජ්ජායනා කරන්න. එතකොට තමයි ඔබට ගොඩාක් අර්ථ වැටහෙන ස්වභාවය තේරෙන්නේ. ටිකක් කල නොකඩවා කරගෙන ගියොත් තමයි ඔබට ඒකේ සාර්ථකත්වය අත්දකින්න පුළුවන් වෙන්නේ. ඉසිගිලි සූත්‍රයේ පසේ බුදුරජාණන් වහන්සේලා ගැන සඳහන් වෙනවනේ. බුද්ධ රත්නයේ ආනුභාවයේ බුදු ගුණ බල මහිමේ මහා කරුණාව සඳහන් බුද්ධ දේශනා ගොඩක් තියෙනවා පිරිත් පොතේ. රහතන් වහන්සේලාගේ ශ්‍රාවක සංඝයාගේ ගුණ කඳ ගැන සඳහන් වෙනවා. එහෙම දේශනාවක් තිබෙනවා. ශ්‍රී සද්ධර්මයේ ගුණ කඳ ගැන, ශ්‍රී සද්ධර්මයේ ගැන, නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ ආනුභාවය ගැන පිරිත් දේශනාවල සඳහන් වෙනවා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා ගැන සඳහන් වුණ දේශනාවක්, සත්බුදුරජාණන් වහන්සේලා ගැන සඳහන් වෙන පිරිත් දේශනා තිබ්බා. නමුත් පසේ බුදුවරයන් වහන්සේලා ගැන සඳහන් නොවන නිසා මේ දෙවන බණවර යටතට ඉසිගිලි සූත්‍රය පුරාණ තෙරුන් වහන්සේලා සංග්‍රහ කරලා තියෙනවා. එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ඉසිගිලිස්මින් පබ්බතේ. මා විසින් මෙසේ අසන ලද එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඉසිගිලි පර්වතයේ වැඩ වාසය කරන සේක. තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. එකල්හි වනාහි භාග්‍යතුන් වහන්සේ
මහණෙනි කියා භික්ඛවෝති මහණෙනි කියා භික්ඛු කියද්දී දීර්ඝ පාපිල භික්ෂූන් ආමන්තේසි ආමන්ත්‍රණය කළසේක. බදන්තේති පින්වතුන් වහන්සේයි තේ භික්ඛු ඒ භික්ෂූන් වහන්සේ භගවතෝ පච්චස්සෝසුන් භාග්‍යවතුන් වහන්සේට පච්චස්සෝසුන් පිළිතුරු දුන්නාහුය. භගවා ඒ තදවෝච භාග්‍යවතුන් වහන්සේ මේ වදාළසේක. පස්සතනෝ තුම්හේ භික්ඛවේ ඒතං වේබහරං පබ්බතಂತಿ. භාග්‍යවතුන් වහන්සේ අහනවා පස්සතනෝ තුම්හේ භික්ඛවේ භික්ඛවේ කියන්නේ මහණෙනි තුම්හේ කියන්නේ තෙපි නුඹලා ඒතං වේබහරං පබ්බතං මේ වේබහර පර්වතය පස්සතනෝ දකින්නවා නේද දක්නාහු නේද. එතකොට මේ භික්ෂුන් වහන්සේලා උත්තර දුන්නා ඒවං බන්තේ එසේ ස්වාමීනි ඒතස්සපිකෝ භික්ඛවේ වේබහරස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි අඤ්ඤා පඤ්ඤත්ති. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒතස්සපිකෝ භික්ඛවේ වේබහරස්ස පබ්බතස්ස මේ වේබහාර පර්වතයටද ඒතස්සපි කෝ වේබහාරස්ස පබ්බතස්ස මේ වේබහාර පර්වතයටද අඤ්ඤාව සමඤ්ඤා හෝසි අන්‍ය වූ නමක්ම විය අඤ්ඤා පඤ්ඤත්ති අනෙක් පැනවීමක්ම විය. කිව්වේ සරලව කියනවා නම් මේ වේබහාර පර්වතය ඔබට පෙනෙනවා නොවේද? එසේ ස්වාමීනි පෙනෙනවා. මේ වේබහාර පර්වතයට මහණනි කලින් වෙන නමක් තිබ්බේ වෙන පැනවීමක් තිබ්බේ. එතකොට භාග්‍යතුන් වහන්සේ නැවත වදාලා පස්සතනෝ තුම්මේ භික්ඛවේ තම් පාණ්ඩවම් පබ්බතಂತಿ. මහණෙනි නුඹලා මේ පාණ්ඩව පර්වතයේ දකින්නවා නේද? එසේ ස්වාමීනි ඒවම් බන්තේ. මහණෙනි මේ පාණ්ඩව පර්වතයට වෙන නමක්ම තිබුණේය වෙන පැනවීමක් තිබුණේය. ඒ තස්සපිකෝ භික්ඛවේ පාණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා හෝසි අඤ්ඤා පඤ්ඤත්ති. පස්සතනෝ තුම්හේ භික්ඛවේ තං වේපුල්ලං පබ්බතಂತಿ. මහණනි මේ වේපුල්ල පර්වතය ඔබ දකින්නවා නේද? එසේ ස්වාමීනි මේ වේපුල්ල පර්වතයට වෙන නමක් තිබුණේ වෙන පැනවීමක්ම තිබුණේ. අදටත් පින්වතුනි රජගහ නුවර ඔය පාණ්ඩව වේබහාර පාණ්ඩව වේපුල්ල පර්වත තියෙනවා. ඊළඟට අහනවා මහණෙනි ඔබලා දකින්නවා නේද ගිජ්ජකූට පර්වතය? එසේ ස්වාමීනි ඔය ගිජ්ජකූට පර්වතයටත් මහණනි වෙන නමක්ම වෙන පැනවීමක්ම තිබුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා ඉමස්සහිකෝ භික්ඛවේ ඉසිගිලිස්ස පබ්බතස්ස. මෙහෙම ඇහුවා පස්සතනෝ තුම්මේ භික්ඛවේ ඉමං ඉසිගිලින් පබ්බතಂತಿ. මහණනි නුඹලා මේ ඉසිගිලි පර්වතය දකින්නවා නොවේද? මේ ඉසිගිලි පර්වතය දකින්නවා නොවේද? දකින්නවා නේද? මේ ඉසිගිලි පර්වතය දකින්නවා නේද? එසේ ස්වාමිනේ එවම් බන්තේ ඉමස්සහිකෝ භික්ඛවේ ඉසිගිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා හෝසි ඒසා පඤ්ඤත්ති. මහණෙනි මේ ඉසිගිලි පර්වතයට මේ ඉසිගිලි පර්වතයේ වූ කලි ඉමස්සහිකෝ ඉසිගිලිස්ස පබ්බතස්ස ඒසාව සමඤ්ඤා හෝසි මේ නාමයම විය ඒසා පඤ්ඤත්ති මේ ප්‍රඥප්තියම මේ පැනවීමම විය. භාග්‍යතුන් වහන්සේ වදාලා ලස්සන කතාවක් සරල නේද? ගිජ්ජකූට පර්වතය ඊළඟට වේබහාර වේපුල්ල ඉසිගිලි මේ ආදී පර්වත පහකින් පර්වත වලල්ලකින් වට වෙච්ච භූමියට කියන්නේ ගිරිව්‍රජ කියලා ගිරිව්‍රජ කියලා හඳුනනවා. ගිරිබ්බජ කඳු වලින් වට වෙච්ච රාජධානිය රාජගෘහ රාජගහේ විහෙරති කියන රාජගෘහ
රාජගෘහ කියලා කියන අතීතයේ හිටපු මහමන් ධාතු ආදී මහා සක්විති රජවරුන්ගේ රාජධානිය. ඊට පස්සේ අපේ බිම්බිසාර රජුරුවන්ගේ රාජධානිය, අජාසත් රජුරුවන්ගේ රාජධානිය ඊට පස්සේ වුණා. මේ බුද්ධ කාලේ බිම්බිසාර රජුරුව අවුරුදු 15න් රජ වුණේ තරුණ කාලේ. අවුරුදු 21න් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහලා සෝවාන් වුණා. අවුරුදු 37ක් උපස්ථාන කරා බුද්ධ උපස්ථාන. බිම්බිසාර රජුරුව ජීවත් වුණේ අවුරුදු 58ක් විතර. සාමාන්‍ය වයසකදී මැදි වයසේ කෙළවරේ බිම්බිසාර රජුරුව කලුරිය කළා. ඒ සතුරන්ගේ බලපෑම මත පාප මිත්‍ර ඇසුරෙන් නමග ගිය ඒ දේවදත්තගේ බසින් නමග ගිය අජාසත් කුමරු නිසා. ඉතින් ඒ බිම්බිසාර රජුරුව හිටපු මේ රජගහ නුවර අතීතයේ පුරාණ මහානුභාව ඇති රජවරු වාසය කරපු භූමියක්. ආරක්ෂා පවුරු පදනම් නැතත් ద్వාර දාපුවාම නගරය ආරක්ෂිතයි. වටේටම කඳු වලල් අදටත් ගිජ්ජකූට පර්වතය අපි වඳින්න ගියාට පස්සේ වටේටම පේනවා. විපුලගිරි කියලා කන්ද අද සාම චෛත්‍යයක් හදලා තියෙන වේපුල්ල පර්වතය. ඒට නැග්ගහම හොඳට පේනවා වටේටම කඳු පන්ති වලින් වට වෙලා තියෙන්නේ. ආරක්ෂිත නගරයක්. ඉතින් මේ රජගහ නුවර ඉසිගිලි පර්වතයේ අදටත් ඒ ඉසිගිලි පර්වතයේ මුදුනේ ස්තූපයක නටබුන් තියෙනවා. පුරාණ ස්තූපයක් තියෙන්නට ඇති. ඉතින් ඒ ඉසිගිලි පර්වතයේ වැඩ හිටපු භාග්‍යතුන් වහන්සේ තමයි පෙන්වන්නේ මහණෙනි ඔබට පේනවා නේද අර වේබහර පර්වතය. එසේ ස්වාමීනි. ඕකට ඉස්සර වෙන නමක් තිබ්බේ. වේපුල්ල පර්වතය. ඊට පස්සේ පාණ්ඩව පර්වතය. ඉසිගිලි ඊට පස්සේ ගිජ්ජකූට පර්වතය. ළඟට මේ ඉසිගිලි පර්වතය ඔබට පේනවද කියලා. අනිත් පර්වත ඔක්කොටම වෙන නම් තිබ්බා. හැබැයි ඉසිගිලි පර්වතයට බුද්ධ කාලෙත් කිව්වේ ඉසිගිලි පර්වතය කියලාමයි. අතීතයේත් කිව්වේ ඉසිගිලි පර්වතය කියලාමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විස්තරයේ වෙනස් නේතකොට අනිත් පර්වත වලට වෙන නමක් වෙලා ඉසිගිලි පර්වතයේ නම දිගටම තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අතීත කතාවක් වදාලා. භූත පුබ්බං භික්ඛවේ පංච පච්චේක බුද්ධ සතානි. මහන්නේ මේ පෙරවුවක් කියමි. පංච පච්චේක බුද්ධ සතානි. පංච සතානි කියන්නේ 500. පච්චේක බුද්ධ. පසේ බුදවරු 500 නම. ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ මේ ඉසිගිලි පර්වතයේහිම චිරනිවාසිනෝ අහේසුන් බොහෝ කලක් වාසය කළ ඌහ. බොහෝ කලක් වාසය කළා. තේයිමං පබ්බතං පවිසන්තෝ දිස්සanti. උන්වහන්සේලා මේ පර්වතයට පිවිසෙද්දී පේනවා, පිවිසෙනවා දකින්ට ලැබෙනවා. පර්වතයට පිවිසෙනවා දකින්නවා නමුත් පවිඨාන දිස්සanti. පිවිසෙනායින් පස්සේ පේන්නේ නැහැ. පර්වතේ නගිනවා පේනවා. ඊට පස්සේ පේන්නේ නැහැ. එතකොට මිනිස්සු තමේනම් මනුස්සා දිස්වා මේ කරුණ මිනිස්සු දැකලා මේ කාරණේ තන් තමේනම් තන් ඒනම් මේ කාරණේ මනුස්සා මිනිස්යෝ දිස්වා දැක ඒවමාහංසු මෙසේ කීවාහුය. අයං පබ්බතෝ ඉමේ ඉසී ගිලතිති. මේ පර්වතය විසින් ඉමේසි මේ ඍෂිවරයන් වහන්සේලා ගිලතිති ගිලි. මේ පර්වතතෙම ඍෂිවරයන් වහන්සේලා ගිල දානවා. ඇයි? ඍෂිවරු උඩට වඩිනවා පේනවා අතුරුදහන් වෙනවා. මිනිස්සු කිව්වා පර්වතයේ ඉසිවරු ගිලිනවා. ඒ කියන්නේ ඉසිවරු විසින් පර්වතය ගිලිනවා නෙමෙයි, පර්වතයේ විසින් ඍෂිවරු ගිලිනවා. ඉසිගිලිත්වේව සමඤ්ඤා උදපාදි. ඍෂිවරුන් ගිලින්නේ යන අරුතින් ඉසිගිලි යන නාමය හටගත්තේ විය.
ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඔන්න මුලින්ම පර්වත ගැන කිව්වා. ඊට පස්සේ ඉසිගිලි පර්වතේ නම වෙනස් වුණේ නැති බව පැවසුවා. ඒ ඉසිගිලි නම හැදුන හැටි පැවසුවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා ආචික්ඛිස්සාමි භික්ඛවේ පච්චේක බුද්ධානං නාමානි. මහණෙනි, පසේ බුදුවරයන් වහන්සේලාගේ නාමයෝ ආචික්ඛිස්සාමි ප්‍රකාශ කරන්නෙමි. නාමය ප්‍රකාශ කරන්නෙමි. කිත්තයිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි. කිත්තයිස්සාමි කියන්නේ පහල කරනවා, ප්‍රකට කරනවා, වර්ණනා කරනවා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් වර්ණනා කරන්නෙමි. දේසිස්සාමි භික්කවේ පච්චේක බුද්ධානං නාමානි. පසේ බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් මහණෙනි දේශනා කරන්නෙමි. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළ ආචික්කිස්සාමි, කිත්තයිස්සාමි, දේසිස්සාමි. ප්‍රකාශ කරන්නෙමි, ප්‍රකට කරන්නෙමි, ඊළඟට දේශන්නෙමි. තං සුනාථ ඒ හොඳින් අසව්. ඒ අසව් සුනාථ සාමාන්‍යයෙන් අද අසව් ඵලයව ඒ වගේ වචන භාවිතා කරන්නේ නැහැ. නමුත් ඒ කාලේ මේ පාලි භාෂාවේ අර්ථය එහෙම තමයි දෙන්නේ. ඒ නිසා අපි සරලව එසේනම් අසන්න කිව්වා කියලා ඒක වැරද්දක් නැහැ. සාධුකං මනසිකරෝත මනවින් මෙනෙහි කරව. බහසිස්සාමීති පවසන්නෙමි. ඒවම් බන්තේති කෝ තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං. එසේය ස්වාමීනි, එසේය ස්වාමීනි. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා හොය. පිළිතුරු දුන්නා. භගවා ඒ තදවෝච. භාග්‍යතුන් වහන්සේ මේ වදාළසේක. ඔන්න නිදාණය වගේ තමයි ඉසිගිලි සූත්‍රයේ වෙච්ච විදිය. ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාරනවා. අරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසියා හොසි. අරිට්ඨ නම් වූ පසේ බුදුරජාන් වහන්සේ මේ ඉසිගිලි පර්වතයේහි බොහෝ කලක් වාසය කළේය මහණෙනි. භාග්‍යතුන් වහන්සේ වදාළා. උපරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ ඉමස්මින් ඉසිගිලිස්මින් පබ්බතේ චිරනිවාසී අහෝසි. මහණෙනි, උපරිට්ඨ නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ පච්චේක සම්බුද්ධෝ. දැන් අර මුලින්ම තිබ්බේ පච්චේක බුද්ධානං නාමානි. පසේ බුදුවරු. දැන් පච්චේක සම්බුද්ධ කියලා මෙතන. ඒ තනියමනේ පච්චේක කියන්නේ වෙන් වෙන්ව. සම්බුද්ධ කියන්නේ තමන්ම අවබෝධ කරගත්තා. පච්චේක සම්බුද්ධෝ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත. හැබැයි වෙන් වෙන්ව අවබෝධ කරගත්ත. වෙන් වෙන්ව අවබෝධ කරගත්ත උතුමන් වහන්සේලා තමයි පච්චේක සම්බුද්ධෝ. ප්‍රත්‍යේක සම්බුදු රජාණන් වහන්සේලා, පච්චේක සම්බුදුවරයන් වහන්සේලා. තගරසිකහි නාම භික්කවේ පච්චේක සම්බුද්ධෝ. අපේ සූත්‍ර පිටකේ දේශනාවල තගරසිකහි කියන නම මුණ ගැහෙනවා. තගරසිකහි කියන පසේ බුදුරජාණන් වහන්සේ මහණෙනි, මේ ඉසිගිලි පර්වතයේම චිරනිවාසී අහෝසි බොහෝ කලක් වාසය කරා. ඔය විදිහට යසස්සී, ඊළඟට සුදස්සන කියන බුදුරජාණන්, පියදස්සී කියන බුදුරජාණන් වහන්සේ, වගේම ගන්ධහර පසේ බුදුරජාණන් වහන්සේ, ගන්ධහර නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ ඔය විදිහට ඉසිගිලි පර්වතයේ බොහෝ කලක් වැඩ වාසය කළා. පිණ්ඩෝලෝ නාම පිණ්ඩෝල පසේ බුදුරජාණන් වහන්සේ, උපාසභෝ නාම උපාසභ පසේ බුදුරජාණන් වහන්සේ, නීතෝ, ඊළඟට තතෝ, ඊළඟට සුතවා, භාවිතත්වෝ, ඔය කියන පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ කලක් මේ ඉසිගිලි පර්වතයේ වාසය කළා. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ නම් 13ක් පමණ මුලින්ම වාක්‍යයන් හැටියට දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ගාථා වලින් මතක තියාගන්න පහසු වෙන්නත් එක්ක ඒ පසේ බුදුවරයන් වහන්සේලාගේ නාමයන් ගෝත්‍රයන් සජ්ජායනා කළා, දේශනා කළා. ඉසිගිලි සූත්‍රය ඇත්තටම තිබෙන්නේ පසේ බුදුවරයන් වහන්සේලාගේ නම්. අවසානයේ තියෙනවා පසේ බුදුරයන් වහන්සේලා
වන්දනා කරන්න කියලා. ඒ කියන්නේ මේ දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ නම අපි භාවිතා කරන්න හොඳ නැහැ. ඒ නාමයක පවා අනුභවයක් තියෙනවා ගරු කළ යුතුයි. ඊළඟට සාමාන්‍ය ව්‍යවහාරයට භාවිතා වෙන අවස්ථාවන් තියෙනවා. ඒ කාලේ අලුත් පැලලුප් නුවර නිර්මාණය කරනකොට අජාසත් රජතුමා ඇමතිවරුන්ට උපදෙස් දීලා තිබ්බ. ඇමතිවරු කැමති වුණා බුදුරජාණන් වහන්සේ යම් තොටකින් එතර වෙනවද ඒ තොටුපළ එතර වෙන්න භාවිතා කරන තොටුපළ ගෝතම තීර්ථය කියලා නම් කරන්න. යම් දොරකින් නගරයට ඇතුල් වෙනවද ඒක ගෞතමද්්වාරය. යම් දොරකින් නගරයෙන් පිට වෙනවද ඒක ගෞතමද්්වාරය කියලා නම් කරන්න. ගෞතමද්්වාරය ගෝතම තීර්ථය කියලා ප්‍රසිද්ධ වුණා. ඒක සාමාන්‍යයෙන් අජීවී දෙයකටනේ. මේ සාමාන්‍ය කෙලෙස් සහිත පෘථග්ජන මිනිස්සු සමහර විට ලාභ සත්කාර ලැබීම පිණිස භාවිතා කරන එක උන්ට අයඩ පිණිස පවතී. ඊළඟට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ නාමයන් ගෞරවයෙන් භාවිතා කරන්න ඕනේ. ගෞරවයෙන් කෙනෙකුට තියන්නත් පුළුවනි. නමුත් ගෞරවයක් නැතුව භාවිතා කරන්න ගියොත් විශාල හානියක් වෙනවා. ඇයි බලන්න මේ පසේ බුදුවරයන් වහන්සේලාගේ නම් ටික මේ තරම් ආනුභාව සම්පන්නයිනේ. පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ගාථාවන් දෙකක් පමණ තියෙන. අනිත් ඔක්කොම නම් බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් ඔබ 80 මහා ශ්‍රාවක ධාතුන් වහන්සේලා වන්දනාව සම්බන්ධ වෙන්නේ නැති. ඒකට මේ නම් ටිකවත් අපිට හරියට මතක නැහැනේ. ඒ ගාථාවක වැදගත්කම එතකොට නම් ටික මතක හිටිනවා. යේ සත්‍යසාරා අනීගහ නිරස මේ පසේ බුදුවරයන් වහන්සේලාගේ උප්පත්ති කතාවත් අර්ථ කතාවල සඳහන් වෙනවා. මේ එක්තරා ඇල්කෙතක් කළ ගෙවිලියක් පසේ බුදුවරයන් වහන්සේ නමකට දානි පූජා කරනවා. පූජා කරලා මට දරුවන් 500ක් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරලා තිබ්බා. ඒ ප්‍රාර්ථනාව කරනවා ඇහුණා ඒ පසේ බුදුවරයන් වහන්සේට විටින් විට උපස්ථාන කරන කැලේ දඩයම් කරමින් හිටපු පිරිසකට. ඒ 500 දෙනාම මෑ අනාගතයේ මේ මහ පිනක් කරපු මෑණියන් වෙනකොට අපි ඇයගේ දරුව වෙම්මා කියලා සිත පිහිටෙව්වා. සසරේ යම් දිනක ඒ බලාපොරොත්තු සමෘද්ධිමත් වුණා. පියුම් ගැබක ඉපදුන ඒ දරුවා වැඩි වියටපත් වුණාට පස්සේ රජුරුවන්ගේ අග්‍ර මහේසිකා වුණා. ඊට පස්සේ දරුවෝ 500ක් ලැබුණා. ඒක හරි අద్භූත ක්‍රමයක්. ඒක විස්තර කරන්න මේ වෙලාව නෙමෙයි. ඉතින් ඒ පසේ බුදුවරයන් වහන්සේලා ඒ තරුණ වයසට ආවට පස්සේ ඒ කුමාරවරු නෙළුම් මලක තිබෙන අසාර අනිත්‍ය ස්වභාවය දැකලා ඔවුන් වෙන වෙනම ධර්මය අවබෝධ කරගෙන 500ක් පසේ බුදුවරු මේ නම් සඳහන් වන 500ක් පසේ බුදුවරු එකම මෑණි කෙනෙක්ගේ ඉපදිච්ච දරුවෝ. හරි ආනුභාව සම්පන්න කතාව. තව පසේ බුදුවරයන් වහන්සේලාගේ අවබෝධය ගැන සඳහන් වෙන්නේ සුත්ත නිපාතේ කග්ගවිසාන සූත්‍රයේ. ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ තනිව හැසිරෙනවා. හරියට තනි අඟ කඟ වේනගේ තනි අඟ වගේ. ඒ නිසා මේ පසේ බුදුවරයන් වහන්සේලාගෙන ගොඩාක් දුර්ලභයි විස්තර. තූපාරහ සූත්‍රයේ තියෙන පසේ බුදුවරයන් වහන්සේලා උදෙසාත් ස්තූප කරන්නට සුදුසුයි කියලා. ඉතින් අද අපි ඉගෙන ගන්න මේ ඉසිගිලි සූත්‍රයේ අපි කොටස සජ්ජායනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒක අපි අර්ථ පැහැදිලි කරගත්ත ගාථාවන් කිහිපයක් අපි සජ්ජායනා කරමු. යේ සත්තසාරා අනීගහ නිරාසා පච්චේක මේවජ්ජගමුං සුබෝධින් තේසං විසල්ලානං නරුත්තමානං නාමානි මේ කිත්තේතෝ සුනාථ. පළමු ගාථා රත්නේ. අනීගහ කියන්නේ දුක් නැත්තා වූ, දුක් නැති. නිරාසා කියන්නේ ආසා නැති. යේ සත්තසාරා යම්
උත්තම වූ සත්වයෙක්. අපි බෝධිසත්වයන් වහන්සේ කියන්නේ උත්තම සත්වයෙක්. යම් සත්ව තෙම යම් උත්තම වූ සත්ව කෙනෙක් පච්චේක මේව වෙන් වශයෙන්ම සුබෝධින් සම්‍යක් සම්බෝධිය අජ්ජගමුන් අවබෝධ කළාහුද ඒ කියන්නේ නිවන් දැක්කද තේසං විසල්ලානං නරුත්තමාන විසල්ලානං කියන්නේ කෙලෙස්හුල් උදුරාහල තේසං නරුත්තමානං ඒ නරෝත්තමයන් වහන්සේලාගේ නාමානි නම් කිත්තයතෝ ප්‍රකාශ කරන මේ මාගේ වචන සුනාත අසව්. එතකොට බුදුරජාණන් වහන්සේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේලාව වර්ණනා කරපු විදිහ දුක් නැති ආසාවන් නැති යම් උත්තම වූ සත්ව කෙනෙක් වෙන් වශයෙන් සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහුද නිවනට වැඩියාවුද කෙලෙසුල් උදුරාහලේ නරෝත්තමයන්ගේ නාමයන් ප්‍රකාශ කරන මාගේ වචනය අසව්. ඊට පස්සේ පළවෙනි ගාථාව ඒ වචනය අසන්න කියලා පසේ බුදුවරයන් වහන්සේලාගේ ගුණ. ඊළඟ ගාථාවේ ඉඳලා තිබෙන්නේ පසේ බුදුවරයන්ගේ නාමයන්. අපි ඒ කොටස ගාථාවක් දෙකක් සජ්ජායනා කරලා ඉමු. අපිට ඊටාම ප්‍රයෝජනවත් වෙනවා මේ ඉසිගිලි සූත්‍රයේ පසේ බුදුවරයන් වහන්සේලාගේ නම් පාඩම් නම් අපිට විටින් විට සිහිපත් කරලා නිකලස් ගුණයට වන්දනාමාන කරන්න පුළුවන්. ये सत्य सारानि घानिरासा पच्चेक मे वज्य गमुं सुबोधिं ते संविसल्लानං නරුත්තමානං නාමානි මේ කිත්තයතෝ සුනාත. සිංහල තේරුම දුකින් තොර වූ කෙලෙස් දුරු සාරවත් මිනිසුන් සිටින්නේ ඊතා සුවසේ ඒ සියලු දෙන පසේ බුදු බව ලබා ගන්නේ නිවන් දුටු ඒ උතුම් මුනිවරු කෙලෙස් හුල්ලු දුරා දමන්නේ සවන් දෙනු මැන මා විසින් දැන් ඔවුන්ගේ නම් කියා දෙන්නේ අරිට්ඨෝ උපරිට්ඨෝ තගර සිඛී අසස්සී සුදස්සනෝ පියදස්සීච බුද්ධෝ ගන්ධාරෝ පිණ්ඩෝලෝ උපාසභෝච නීතෝ තතෝ සුතවා භාවිතත්තෝ අරිට්ඨහා උපරිට්ඨය තගර සිඛී සහයසස්සී සුදස්සනය පියදස්සී ලොවේ පසේ බුදුවරුන්ය ගන්ධාරය පිණ්ඩෝලය උපාසභය යන මුනිවරු නීතය තත සුතවා සහ භාවිතත් යන බුදුවරු. ඔය විදිහට හරි ලස්සන ගාථාවක්. ඊළඟ ගාථාව සිංහලෙන් විතරක් කියන්නම් මම. සුම්භය සුභ මේ තුල සහ අට්ඨම යන බුදුවරුන්ද මේඝ නමින් සහානීඝ සුදාඨ යන මුනිවරුන්ද සියලුම භව රැහන් බින්ද උතුම් පසේ බුදුවරුන්ද හිංගු මෙන්ම හිංගෝ යන මහානුභාව ඇති බුදුන්ද ඒ කාලේ තිබ්බ නම්. ඉතින් ඒ ඔක්කොම නිකලස් බවට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාගේ ශ්‍රී නාමයන්. මේ නාමයන් සිහිපත් කරලා වන්දනාමාන කරොත් ඒ කෙනාට රැස් වෙන පින වචනයෙන් කියන්න බෑ. අපි ඊට පස්සේ ඊතුරු ගාථාවනුත් බලමු. ඒ ගාථාවල තේරුම ඔබට පැහැදිලි වෙන්නේ නැති. සුම්භෝ සුභෝ මේ තුලෝ අට්ඨමෝච ඒ ආදී වශයෙන් ද්වේ ජාලිනෝ මුනිනෝ අට්ඨකෝච
චුල්ලජාලි මහාජාලි කියලා රහතන් වහන්සේලා දෙනමක් හිටියා දේජාලිනෝ. අට්ඨක නමින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිටියා. ඒ වගේම අත කෝසලෝ බුද්ධෝ තවද කෝසල බුදුරජාණන් වහන්සේ අතෝ සුබාහු තවද සුබාහු බුදුරජාණන් වහන්සේ උපනේමිසෝ නේමිසෝ සන්ත චිත්ත උපනේමිස නේමිස සන්ත චිත්ත යන නමින් බුදුවරු සච්චෝ තතෝ විරජෝ පණ්ඩිතෝච සච්ච තත විරජ පණ්ඩිත කියන නම් වලින් බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. ඊළඟට කාලූපකාල විජිත ජිත අංග පංග ගුතිජ්ජිත ඒ විදිහේ නම් වලින් බුදුවරු වැඩ හිටියා. පස්සී ජහි උපදීන් දුක්ඛ මූලං අපරාජිතෝ මාර බලං අජේසි. ඔනෙහි ආය ගුණයක් තියෙනවා. දුකට මුල්ලු දුක්ඛ මූලං උපදිනම් වූ කෙලෙස් කඳ ජහි හැරියා වූ පස්සීය මාර බලං අජේසි මාර බල දිනු පස්සී කියන බුදුරජාණන් වහන්සේ අපරාජිතෝ මේ විදිහට බුදුරජාණන් වහන්සේලාගේ වචනයන් සඳහන් වෙනවා. මම ඒ සිංහල ගාථා වලින් ඔබට සරලව තේරුම් ගන්න කියන්නම්. කාලය හා උපකාලයේ විජිතය හා ජිත මුනිදුද අංගය පංගය මුනිවරු හා ගුතිජ්ජිතෝ මුනිදුද හැම දුකටම මුල වූ මේ කෙලෙස් උපදී දුරු කළෝය. පස්සී හා අපරාජිත බුදුවරු මරු පැරදුවෝය. පස්සී කියන බුදුරජාණන් වහන්සේ අපරාජිත කියන බුදුරජාණන් වහන්සේ. සත්තා හා පවත්තා සරභංගෝ ලෝමහංස උච්චංග මහා අසිතද අනාසවය යන බුදුන්ද මනෝමයය මානච්චිද සහ බන්ධුම යන මුනිදුද තදාධි මුත්තය විමලේ කේතුම යන බුදුවරුන්ද කේතුම්බ රාගේ මාතංගහා අරිය මුනිදුද අච්චුතහා අච්චුත ගාමභ්‍යාමක බුදුවරුන්ද සුමංගලයේ දබ්බිලහා සුප්පතිට්ඨ මුනිවරුන්ද අසය්‍ය හා කේමාභිරත සෝරත යන මුනිවරුන්ද දුරන්නයද සංඝ මුනිදු හා උච්චේ යන බුදුන්ද අපර මුනිය හා සය්‍යද අනෝම නික්ඛම බුදුන්ද ආනන්දද නන්ද සමග උපනන්ද යන බුදුවරු 12 නමක් සමගින් වෙති බහාරද්වාජේ මුනිදුද ආනන්ද නන්ද උපනන්ද ද්වාදස කියලා කියන්නේ ආනන්ද නමින් 4 නමයි නන්ද නමින් 4 නමයි උපනන්ද නමින් 4 නමයි. ওই විදිහට බුදුවරු වැඩ හිටියා. බෝධීහා මහා නාම උත්තර යන බුදුවරුන්ද කේසී සිඛී සුන්දරහා බහාරද්වාජේ බුදුන්ද භව බන්ධන සිඳ බිඳලු තිස්සය උපතිස්ස මුනිදු තණ්හා සිඳලු මුනිවරු උපසීදරි හා සීදරි. ඒත් පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ නම් මංගලහා වීතරාගී යන නම් ඇති මුනිවරුන්ද දුක් මුල් ඇති කෙලෙස් නැසූ උසභ නමින් මුනි රජුන්ද අමා නිවන් සුව ලැබගත් උතුම් පසේ බුදුවරුන්ද උපෝසතෝ හා සුන්දර සච්ච නමින් යුතු බුදුන්ද ඒත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ නම් ජේත ජයන්තය නමින්ද පදුමෝ උප්පල නමින්ද පදුමුත්තර රක්කිත හා පබ්බත යන බුදුවරුන්ද මානත් හද්දේ සෝභිත බීතරාගි මුනිවරුන්ද කෙලෙසුන්ගේ නිදහස් වූ කන්න නමින් බුදුරජුන්ද ඊට පසේ බුදුරජාණන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් ගැන නම් සඳහන 500ක් පසේ බුදුවරු වැඩ හිටියට මේ දේශනාව 100 ගණනක් තමයි පසේ බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් සඳහන් වෙන්නේ. ඊට පස්සේ අන්තිම ගාථාව හරිම ලස්සන මිහිරි ගාථාවක්. ඒතේච අඤ්ඤේච මහානුභාවා ඒතේච අඤ්ඤේච මහානුභාවා පච්චේක බුද්ධා භවනෙත්ති කීනා. මෙකී පසේ බුදුවරයන් වහන්සේලාත් අඤ්ඤේච මහානුභාවා මෙහි නොකී මහානුභාව ඇති අන්‍ය වූ පච්චේක බුද්ධා පසේ බුදුවරයන් වහන්සේලාත් භවනෙත්ති කීනා ෂය කරන ලද භව රැහන් තියෙන්නේ. භව රැහන් ෂය කරලා තේ සබ්බ සංඝාති ගතේ මහේසී මහර්ෂි වූ සබ්බ සංඝාති ගතේ සියලු රාගාදී සංගයන් ඉක්ම වූ පරිනිබ්බුතේ වන්දත අපමෙයාති. ඒ පිරිනිවන් පාවදාල පසේ බුදුවරුන්
අපමණ ගුණවත් වූ අපමේ කියන්නේ අපමණ ගුණවත් වූ පිරිනුවන් පාවදාල පසේ බුදුවරයන් වහන්සේලා තේ සබ්බ සංඝාති ගති සියලු රාගාදී සංඥා නික්මවල තියෙන ඒ පසේ බුදුරජාණන් වහන්සේලා වන්දත වන්දි වන්දත අපමෙයාති කියන්නේ වන්දත ඉති වන්දි වන්දනා කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ නම් ගොත් පවසලා අපි අවසාන ගාථාව ගාථා දෙක සජ්ජායනා කරමු අපේ සිත පහදවා ගන්න ඕනේ ඒ පසේ බුදුරජාණන් වහන්සේලා අප්‍රමාණ ගුණ දරාගෙන වැඩ සිටියේ පසේ බුදුරජාණන් වහන්සේලා හරි හුදකලා ජීවිතයක් ගත කරේ උන්වහන්සේලා සමහර වෙලාවට රජ ඇඳුම් ඇඳගෙන හිටියේ කුමාරවරු රජවරු යම්කිසි සිද්ධියක් දැකලා ප්‍රඥාව විවෘත වෙනවා සසරේ පුරුදු කරපු කුසල බලයෙන් උන්වහන්සේලා ඒ ජීවිතයේ දැකපු දේ විදර්ශනා කරද්දී විමුක්තියටපත් වෙනවා විදර්ශනා කරද්දී විමුක්තියටපත් වෙනවා ඒ පත් වෙනකොට සමහර විට ඒ පත් වෙන්න හේතු වෙන පත් වුණාට පස්සේ උන්වහන්සේ නිරායාසයෙන් ගාථාවක් කියවෙනවා. සමහර වෙලාවට තවත් පස්සේ බුදුවරයෙක් කියපු ගාථාවක් ඇහෙනවා. උන්වහන්සේ කියපු කරුණ ගාථාවකින් අර්ථය ඇහෙනවා. එතකොට ඒක විදර්ශනා කළා සමහරව අරහත්ත්වයටපත් වෙනවා. පස්සේ බුද්ධත්වයට. දඹදිව තලයේ ගන්ධමාදන කියන පර්වතයේ හිමාලය පැත්තේ මංජූසක කියන වෘක්ෂයක් තියෙනවා. ආනේ වෘක්ෂයේ සෙවණේ පසේ බුදුවරු බොහෝ ප්‍රමාණයක් විවේකීව වැඩ ඉන්නවා පසේ බුදුවරු වැඩ ඉන්න කාලේ. යම් බුද්ධ ශාසනයක් පහළ වෙන්න තියෙනවා නම් කලින් බුද්ධ ශාසනය නැත්තටම නැති වෙලා අලුත් බුද්ධ ශාසනයක් පහළ වෙන ලං වුණ කාලෙක ඊට පෙර පසේ බුදුවරු පහළ වෙලා පිරිනුවන් පානවා. අපි ගාථාවක් සජ්ජායනා කරමු ගාථා දෙකක් පමණ. ජේතෝ ජයන්තෝ පදුමුප්පලෝච පදුමුත්තරෝ රක්ඛිතෝ පබ්බතෝච මානත්තද්දෝ සෝභිතෝ වීතරාගෝ කන්හෝච බුද්ධෝ සුවිමුත්ත චිත්තෝ ජේත ජයන්තය නමින්ද පදුමුප්පල නමින්ද පදුමුත්තර රක්ඛිත හා පබ්බත යන බුදුවරුන්ද මානත්තද්දය සෝභිත වීතරාගි මුනිවරුන්ද කෙලෙසුන්ගෙන් නිදහස් වූ කන්හ නමින් බුදුරජුන්ද ඒතේච අඤ්ඤේච මහානුභාවා පච්චේක බුද්ධා භවනෙත්තිකීනා තේ සබ්බ සංඝාති ගතේ මහේසි පරිනිබ්බුතේ වන්දත අප්පමෙයාති මේ බුදුවරු හානිකුත් මහානුභාව බුදුවරුන්ද භවබන්ධන සිඳබිඳලු උතුම් පසේ බුදුවරුන්ද මහයිසිවර මේ බුදුවරු සියලු කෙලෙස් නැති මුනිවරු පිරිනිවනට වැඩි මුනිවරු අපමණ ගුණ ඇති බුදුවරු පින්වත් මහණෙනි ඔබත් වන්දනා කරවු නිරතුරු. ඔය විදිහ තමයි පින්වතුනි ඉසිගිලි සූත්‍රයේ අවසාන ගාථා රත්නය. ඉතින් අපිට තේරෙනවා බුදුවරයන් වහන්සේ නමක් බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නිකරුණේ දෙයක් වදාරන්නේ නැහැ. දැන් සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක් නම් තමන් යම්කිසි පිරිසක ප්‍රධානත්වයට පත් වුණාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගේ ශාස්ත්‍රූන් වහන්සේනේ දෙව් මිනිස් ලෝකේ ශාස්ත්‍රූන් වහන්සේ. ඉතින් කෙලෙස් තිබ්බනම් ඇවිස්සලා ආඩම්බරයටපත් වෙනවා. එහෙමනම් මේ තවත් තමන් වහන්සේලා විසින්ම අවබෝධ කරගත් සත්බුදුවරයන් වහන්සේලා ගැන විපස්සී සිඛී වෙස්සබු කකුසඳ කොණාගමන බුදුවරු ගැන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරන්නේ. ඊර්ෂ්‍යාවක් තිබ්බනම් කෙලෙස් සහිත බවක් තිබ්බනම් නිකලෙස් නිසාම උන්වහන්සේ මම විතරක් නෙමෙයි මේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ කියන කරුණ විස්මතු කරන්න සත්බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් ඉදිරිපත් කළා. පසේ බුදුවරයන් වහන්සේලාගේ නාමයන් ඉදිරිපත් කළා.
ඒ නිසා මේ පසේ බුදුවරයන් වහන්සේලාගේ නාමයන් ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ කඳ ඉස්මතු වෙන්නත් උපකාර වෙනවා. කාලේ වැලි තලාවෙන් වැහිලා තිබ්බ මේ අසිරිමත් චරිතාපදානයන් පිළිබඳව උන්වහන්සේලාගේ විශාල තොරතුරු නැතත් කග්ගවිසාන සූත්‍රයේ සහ එහි අර්ථ කතාව අධ්‍යයනය කළොත් ඔබට දැනගන්න පුළුවන් යම් විස්තරයක් පසේ බුදුවරයන් වහන්සේලාගේ නිෂ්කාමී බව, නිකලෙස් බව. ඉතින් ඒකයි මේ මහානුභාව සම්පන්න සාමාන්‍යයෙන් අපි කෙලෙස් සහිත අයටත් කෘතගුණ සලකලා වන්දනා කරන නමුත් නිකලෙස් වූ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණකඳ සිහිපත් කර කර ආදර ගෞරවයෙන් වන්දනා කළොත් ඒක අප්‍රමාදයක්. එහෙම අප්‍රමාදීව වන්දනා කිරීම තුළින් මහා යහපතක් උදා වෙන බවයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඒ නිසා ඒ පසේ බුදුවරයන් වහන්සේලා ගැන අපිට දැනගන්න ලැබුණා. උතුම් පසේ බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන් ඉසිගිලි සූත්‍ර ධර්මයේ ආනුභාව බලයෙන් ඔබ සියලු දෙනාටම සුවසේ දහම්මඟ දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. අද දවසේ මේ උතුම් පිරිත් අර්ථ වර්ණනාව සඳහා ශ්‍රද්ධාසිත පෙරදැරිව විකාශන දායකත්ව එකතු කරනු ලැබුවේ නොම්බර 44න් 10 හල්පි මාවත කඳාන යන ලිපිණේ පදිංචි රංජනී පන්නල දියණිය, චන්ද්‍රරත්න පන්නල පුතණුවන් සහ බුද්ධිරත්න පන්නල පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා රැස් කරගත් සියලු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. අපගේ ගුරු දේවයන් වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංඝයා ගෞතම සසුනේ පිළිවෙත් පුරන ශ්‍රාවක සංඝයාට අනුමෝදන් වෙත්වා. විශේෂයෙන්ම මීට මාස 3කට පෙර මිය පරලොව ගිය පිළිකුත්තුව බුත්පිටියේ විසූ ටිලීනා නිශ්ශංක හාමිනේ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙතුමියගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා, සසර දුකින් අත් මිදේවා. මීට වසරකට පෙර මිය ගිය චම්පා ගණේපොළ ඥාති සහෝදරියටත් මීට දින කිහිපයකට පෙර මිය ගිය ලීලාවතී ළඟකෝ නැන්දනියටත් සසර පුරාවට මිය ගිය දීමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන්ව නිරෝ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා. දැනට අසනීප තත්ත්වයෙන් පසු වන දේවප්‍රිය පට්ටිවිදාන සොහොයුරාට ඉක්මන් සුවය නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම මේ ගෞතම බුදු සාසනය තුල චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස විශේෂයෙන් ධර්ම දාන සමාජිකාවන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබට දායකත්වයේ දරූ ඒ රංජනී මහත්මිය, චන්ද්‍රරත්න, බුද්ධිරත්න යන පුතණුවන් ඇතුළු ඒ සියලු දෙනාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය සූසිය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛම් බන්දහමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන්, පසේ බුදු ගුණ බලයෙන්, රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු.